समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අපට පැහැදිලි කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිපරිබට්ඨ ද්වාදසාකාර වශයෙන් මේ සත්‍ය අවබෝධ කිරීම අත්‍යවශ්‍යයි. දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, නිරෝධ සත්‍යයත්, මාර්ග සත්‍යයත් කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකොට ත්‍රිපරිවට්ඨාකාරයෙන් ද්වාදසව අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ 4 තුන් වැදෑරුම්ව අවබෝධ කරගන්න ඕන. ඒකට අපි කියනවා සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කරගන්න ඕන මේ චතුරාර්ය සත්‍ය. එතකොට එතන 4යි. කෘත්‍ය ඥාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන, එතනත් 4යි. කෘත ඥාන වශයෙන් අවබෝධ කරගන්න ඕන, එතනත් 4යි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් මේ සත්‍ය අවබෝධයේ පැත්තට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වැඩපිළිවෙලක්, උවමනාවක්, කැමැත්තක් අපට තියෙන්න ඕන. පින්වත්නි, සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කරනවා කියලා කියන්නේ දුක කියන්නේ මෙයයි, දුකේ සමුදය කියන්නේ මෙයයි, දුකේ නිරෝධය කියන්නේ මෙයයි, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි කියලා සත්‍ය ඥාන වශයෙන් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ සත්‍ය ඥාන වශයෙන් ගොඩනගෙන අවබෝධය එතනින් පස්සේ කෘත්‍ය ඥාන වශයෙන් තව දුරටත් ගොඩනගා ගන්න ඕන. ඒ කියන්නේ දුක කියන්නේ මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්, උපායාස වශයෙන් දුක අවබෝධ කරගන්න ඕන. කෘත්‍ය ඊට පස්සේ මේ දුකේ හට ගැනීම කියන්නේ භව තණ්හාවයි, අවිද්‍යාවයි කියලා මේ කාරණේ දැනගන්න ඕන. එතනින් එහාට ගිහින් දුකේ සමුදය මේ අවිද්‍යාව, භව තණ්හාව ප්‍රහාණය වුණාට පස්සේ දුක ප්‍රහාණය කරන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන නුවණ ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඊට පස්සේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව, මේකමයි ප්‍රතිපදාව. සම්මා දිට්ඨිය පූර්වාංගමව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තවදුරටත් සම්මා දිට්ඨියම ප්‍රතිවේද කර ගැනීමයි වැඩපිළිවෙල කියලා මේ පිළිබඳ පින්වත්නි හොඳට ඉගෙනගෙන හදාරලා මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මෙන්න මෙයයි කියලා දැනගෙන ඉන්න ඕන. ඒක තියෙන්න ඕන. ඊට පස්සේ කෘත්‍ය ඥාන කියලා අපි මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ සත්‍ය අවබෝධය කියන එක තවත් කෙනෙකු හරහා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සත්‍ය අවබෝධය කියන එක තමාගේ උත්සාහය, උනන්දුව, කැපවීම මත තමා තුළින් අත්දකින්න ඕන ස්වභාවයක්. තමා තුළින් අත්දකින්න ඕන ස්වභාවයක්. එතකොට මේ ස්වභාවය තමන් තුළින් අත්දකින්න ඕන තත්ත්වයක් නම් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න මේ සත්‍ය තුළ කල යුත්තක්
ප්‍රායෝගිකව Taman භාවිතා කළ යුත්තක් පිළිබඳ ඒ කියන්නේ වටහා මේ චතුරාර්ය සත්‍ය පළල්ව වටහා ගැනීම පිණිස Taman අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග තමයි මෙතන කෘත්‍ය කියලා කියන්නේ කළ යුතු දේ. අන්න ඒක කවුරුත් කරලා දෙන එකක් නෙමෙයි තමා විසින් කළ යුතු දේ තමයි කෘත්‍ය ඥාන කියලා අපි කතා කරන්නේ. ඊළඟට තියෙනවා පින්වත්නි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, ඊළඟට කියනවා කෘතඥාන. මොකද්ද මේ කෘතඥාන කියන්නේ? කෘතඥාන කියලා කියන්නේ මේ විදියට ක්‍රියාමාර්ග අනුගමනය කරගෙන ඉදිරියට ගිහින් තමා තුළින්ම මේ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේ චතුරාර්ය සත්‍ය කතාව තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න එකට අපි කියනවා කෘතඥාන කියලා. සත්‍ය මෙයයි කියලා දැනගන්නවා. ඒ සත්‍ය වටහා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන අර විදර්ශනා ඥාන හිම මෙතනට අවශ්‍යයි. ඊට පස්සේ කෘත තමා තුළින් ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම අවශ්‍යයි. තමා තුළින් මේ සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම අවශ්‍යයි. ඒතර මෙන්න මේ බඳු වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් පැහැදිලි කරන්නේ. ඒතර මෙන්න මේ විදියට ත්‍රිපරිවට්ට ද්වාදසාකාර වශයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච තැනක පින්වත්නි ශ්‍රාවකයාට අවබෝධයේ පැත්තට එන්න අමාරුයි. අවබෝධයේ පැත්තට එන්න බෑ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය කටපාඩම් කරගත්ත පමණින් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැත්තේ ඒකයි. මේක ත්‍රිපරිවට්ට ද්වාදසාකාර වශයෙන් 12 ආකාරයකින් හතරවැදෑරුම්ම මේක පුහුණු කරගෙන යන්න ඕන. දැන් අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන්නේ ආනාපාන සති භාවනාව සහ නිවන් මඟට පිවිසීම යන දේශනාව ආශ්‍රිතව. ආනාපාන සති භාවනාව සහ නිවන් මඟට පිවිසීම. ආනාපාන සති භාවනාව ගැන අපි මං හිතන්නේ දේශනා 10ක් විතර දැන් කරලා තියෙනවා එක එක විදිහට. ආනාපාන සති භාවනාව නිවන් මඟට උපකාර වෙන විදියට වඩනවා නම් අපි මීට කලින් කියලා තියෙනවා භාවනාවට වාඩි වෙන එකේ ඉඳලා භාවනාවට වාඩි වෙන ඉරියව්වල ඉඳලා මේවා පරිහරණය කරගෙන ඉදිරියට යන්න ඕන පටිපාටිය ගැන අපි මීට කලින් දේශනා කරලා තියෙනවා. එතකොට මෙතන ආනාපාන සති භාවනාව යම්තාක් පුහුණු කරන කෙනෙක් කොහොමද ඒක නිවන් මාර්ගයට උපකාර කරගන්නේ කියන කාරණේට දෙන්න පුළුවන් කෙටිම උත්තරය තමයි යා ආනාපාන සතිය වඩන්න ඕන සතර සතිපට්ඨානයේ පුහුණු වෙන විදියටත් බොජ්ජංග ධර්ම පුහුණු වෙන විදියටත්. යා ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානයේ පූර්ණණීය වෙන්නත් ඕන බොජ්ජංග ධර්ම පුහුණු වෙන්නත් ඕන. එතකොට මේ සතිපට්ඨානය සහ බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට මේක කරගන්න බැරි වුණොත් ඒ බැරි වෙච්ච තැනක ඒ බැරි වුණ තැනක ආනාපාන සති භාවනාව තුළින් නිවන් මාර්ගයේ කරා පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ආනාපාන සතිය කියන එක හරි ප්‍රබලයි. සියලු බුදුවරු වජ්‍රාසනයේ මත බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති සමාධිය තුලින්. ඒ නිසා මේ තරම් නිවන් මාර්ගයට කිට්ටු වෙච්ච තවත් දෙයක් නැහැ පින්වත්නි. එතකොට මේ තුලින් ගැඹුරින් බලනකොට තමාගේ ඉදිරියට යනකොට දැන් මේ ඇස්සේම මේ සතිපට්ඨානයත් වැඩෙනවා බොජ්ජංගත් වැඩෙනවා අර විදර්ශනා ඥානත් වැඩිලා අවසානෙට සම්පූර්ණයෙන්ම යථාර්ථ අවබෝධයේ පැත්තටම ශ්‍රාවකයා
තල්ලු කරලම දානවා ආනාපාන සති භාවනාව තුළින්. ඒ නිසා මේ බඳු භාවනාවක උපකාරය අද වගේ සමාජයක හරියට තියෙනවා. ඒ නිසා මේක දීර්ඝ වශයෙන් පුහුණු කිරීමේ උනන්දුව වැඩි වශයෙන් අද කාලේ පවතිනවා. දැන් ආනාපාන සතිය වඩනකොට මුලින්ම නිවන් මාර්ගයට උපකාර වෙන අර්ථය මතුවෙන්නේ නැහැ. ඉතින් හොඳට වාඩි වෙලා අර අපි කියලා තියෙන පිළිවෙලට ආනාපාන සතිය වඩන්න පුළුවන්. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා අපි අර මුලින් ඕවා ගැන ගොඩාක් පැහැදිලි කරලා තිනවා. හොඳ තැනක් එහෙම ලෑස්ති කරගෙන අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා කිය අපි ඕවා පැහැදිලි කරලා තියෙනවා. ඒවා අහපු අයනේ ගොඩක් ඉන්නේ. ඒ නිසා ඒවා පැහැදිලි කරන්න යන්නේ මේක අර නිවන් මාර්ගයේ ස්පර්ශ වෙන ටික විතරක් මේ අය මාතෘකාව හැටියට යෝජනා කරලා තියෙන නිසා අපි පැහැදිලි කරගමු. පින්වත්නි ආනාපාන සති භාවනාවෙන් බොහෝම ලේසියෙන් පළවෙනි ධ්‍යානයේ ස්පර්ශ කරන්න පුළුවන් බව තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. හොඳට වාඩි වෙලා අර ආනාපාන සති උපක්ලේශයන්ට හසු නොවන විදියට උපක්ලේශයන්ට හසු නොවීමට තියෙන එකම විකල්පය තමයි අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නාසිකාග්‍රයේ අග හුස්ම රැල්ල දිහා බොහෝම සිහි නුවණින් බලාගෙන ඉන්න එක. නාසිකාග්‍රයේ අගදී බොහෝම සිහි නුවණින් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. කොහොමද බලාගෙන ඉන්නේ? සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති කියලා. ආස්වාසයේද ප්‍රාස්වාසයේද බලනවාද මේවා මෙතන ඉඳලා විදර්ශනා කරන්න යන්නේ නැහැ. මොකද සමහර අය ඉන්නවා ආනාපාන සතියෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න පුළුවන් නිසා මේ හොඳට හුස්ම රැල්ල දිහා ටිකක් බලාගෙන ඉඳලා අර පංචස්කන්ධයේ උදේවැය දකින්න හදනවා. ඒක ප්‍රතිඵල නැහැ. ආනාපාන සතිය බොහොම කාලයක් දියුණු කරපු කෙනෙකුට තමයි විදර්ශනාව පැත්තට Tamanගේ ආධ්‍යාත්මික ප්‍රවේශය ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා ඒක ඊටාම ප්‍රායෝගික ප්‍රතිඵල ගෙනත් දෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ආනාපාන සති භාවනාව තුළින් ජීවිත අවබෝධයේ පැත්තට Tamanගේ ජීවිතය හසුරුවා ගන්නවා නම් යථාර්ථ අවබෝධයේ පැත්තට Tamanගේ හිත නම්ම ගන්නවා නම් උන්වහන්සේ අපට පැහැදිලි කරනවා ඒකාන්ත වශයෙන් ඒ අවබෝධයේ ස්පර්ශ වෙන විදිහට Taman භාවනාව හසුරුව ගන්න අවශ්‍යයි කියලා. දැන් සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති කියලා ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බොහෝම හොඳින් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට යාට තේරෙනවා මේ හොඳට මේ ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතන ඔබ දන්නවා කායානුපස්සනාවට අයිති භාවනාවයි සම්පූර්ණ වෙන්නේ කියලා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල එක සමාන නැහැ. සමහර ආස්වාස රැලි දීර්ඝයි. සමහර ආස්වාස රැලි කෙටි. ඒක යාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒක හොඳට Tamanගේ කයට දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ බණ අහගෙන ඉන්න වෙලාවෙත් මම බණ කියන වෙලාවෙත් අපි ආස්වාස ප්‍රාස්වාසයෙන් නතර වෙලා නැහැ. එමුනම් ආස්වාස ප්‍රාස්වාසයෙන් නතර වෙන්න නම් මැරෙන්න එපාය. එක්ක හතරවෙනි ධ්‍යානයටවත් සමවදින්න එපාය. නිරෝධ සමාපත්තියටවත් සමවදින්න එපාය. සිහි විසඤ්ඤ වෙන්න එපාය. එහෙම මොකක්වත් නැහැනේ දැන් මේ වෙලාවේ. මේ වෙලාවෙත් අපි ආස්වාස ප්‍රාස්වාසය ගන්නවා. නමුත් අපිට ඒක ප්‍රකටයිද? අපිට ඒක ප්‍රකට නැහැ. අපි ආස්වාස ප්‍රාස්වාස නොගෙන ඉන්නවා නෙමෙයි. දැන් මේක ආස්වාස ප්‍රාස්වාසයේ කෙරේ හිත පිහිටවාගෙන ඉතුරු කිසිම සංකාරයකට හිතට ගලන්න නොදී ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහිම හිත පිහිටවාගෙන ඒ දෙස බොහෝම සිහිනුවණින් බලාගෙන ඉන්නවා. සිහිනුවණින් ඒ දෙස බලාගෙන ඉන්නකොට Tamanට ප්‍රකට වෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ වැඩ කරන විදිහ. එතකොට Taman ඒ කියන්නේ කයට ඒක දැනෙනවා හොඳට. ඒක දැනෙනකොට Tamanට ඒ ඔස්සේ ඇති වෙන නාම රූප ධර්මයන් ඔස්සේ පැහැදිලි වෙනවා මේ හැම ආස්වාස ප්‍රාස්වාස රැල්ලක්ම එක සමානව දීර්ඝ නැහැ. සමහර ආස්වාස ප්‍රාස්වාස රැලි කෙටි,
සමහර ආස්වාස ප්‍රාස්වාස රැලි දිගයි. එතකොට ඒ පිළිබඳ ඊටාම සියුම්ම සිහිය පවත්වනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දීර්ඝව ආස්වාස කරද්දී දීර්ඝව ආස්වාස කරන බව දැනගන්නවා. දීර්ඝව ප්‍රාශ්වාස කරනකොට දැන් දීර්ඝවයි ප්‍රාශ්වාස කරන්නේ කියලා දැනගන්නවා. හැබැයි නාසිකාග්‍රයේ අග හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. සැලකිය යුතු වෙලාවක් බලාගෙන ඉන්නකොට ධර්මයේ පැහැදිලි වෙන ආකාරයට ඇතුළට පුළුන් රොදක් යනවා වගේ බොහෝම ප්‍රකටව හුස්ම රැල්ල නාසිකාග්‍රය අග වැදිලා ඇතුළට යන ආකාරයත් නාසිකාග්‍රේ වැදිලා එළියට යන ආකාරයක් දැක ගන්න පුළුවන්. ඒක දකින්නත් අපි උපක්‍රමයක් කියවනේ. අර ඇඟිල්ල මෙහෙම කට වහලා ඇඟිල්ල තියාගෙන ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට මේ ඇඟිල්ලේ වදිනවනේ තැනක. හොඳට හුස්ම රැල්ල වදිනවා. ඒ විදිහට විනාඩි 10ක් විතර ඇඟිල්ල තියාගෙන හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට ඒ ඇඟිල්ලේ හුස්ම රැල්ල වදිනවත් එක්කම ඇඟිල්ල අයින් කරාට පස්සේ හරියටම තොල් අග හුස්ම රැල්ල වදින තැන හොඳට පේනවා. එතනම හිත පිහිටුවාගෙන බොහෝම සති නිමිත්ත එතනම තියාගෙන හොඳට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හරියට පුළුන් ටිකක් ඇතුළට යනවා වගේ බොහෝම ප්‍රකටව පේන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රාස්වාසය. එතකොට මේ සති නිමිත්තට කඩා වැටෙන්න දෙන්නේ නැහැ කිසිම වෙලාවක. මේ භාවනාවේ ඉහළටම යනකම් ආස්වාස ප්‍රාස්වාසයේ සියුම්ම දැනෙනකොට ඒ සියුම්ම දැනෙන තැන තල්ල ගැනීමේ දක්ෂතාවයේ තියෙන්න ඕනේ ආනාපාන සතිය වඩන ශ්‍රාවකයාට. එතකොට තේරෙනවා මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල එක සමාන නෑ. සමහර ලාට දිගට ආස්වාස කරනවා, දිගට ප්‍රාස්වාස කරනවා. දිගට ආස්වාස කරලා කෙටියෙන් ප්‍රාස්වාස කරනවා. දිගට කෙටියෙන් ආස්වාස කරලා දිගට ප්‍රාස්වාස කරනවා. මේ විදිහට මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල තුල සමානුපාතී බවක් නැහැ කියලා Tamanටම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මෙතන පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සියලු ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සංවේදී වෙමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ආස්වාස ප්‍රාස්වාසයේ නම් වූ කාය සංකාරයේ සංසිඳුවමින් මෙතන ආස්වාසයේ හුත්තට බලාගෙන ඉන්නකොට ඒ කියන්නේ මෙතන කාය සංකාර කියලා කියන්නේ මොනවද? මේ මුලින් කිව්වා මේ සබ්බකාය පටිසංවේදී. සබ්බකාය කියලා මෙතන කියන්නේ මේ ඇඟට නෙමෙයි. සබ්බකාය කියලා මෙතන කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කයට. ඒ කියන්නේ මේ ආස්වාස රැල්ලක් කයක් හැටියට තමයි ගණන් ගන්න. ආස්වාස රැල්ලයි ප්‍රාස්වාස රැල්ලයි කයක් හැටියටයි ගණන් ගන්න. එතකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ල කයක් හැටියට ගණන් ගන්නකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වාම ආස්වාස ප්‍රාස්වාස රැල්ලම දැන් මෙයාට හොඳට පේනවා ප්‍රකටව. පැහැදිලිව ප්‍රකටව පේනවා. තාම පැහැදිලි නුවණක් දැන් මෙතන තියෙන්නේ. පස්සම්බයං කාය සංකාරං. ඒ කියන්නේ පින්වත්නි ආස්වාස ප්‍රාස්වාසයේ නම් වූ කාය සංකාරයේ සංසිඳුවමි. ආස්වාස ප්‍රාස්වාස සංසිඳනවා දැන් මෙතන. ඕලාරිකව දැනෙන ගතිය බැහැර වෙනවා. දැන් ඕලාරිකව දැනින්නේ නැහැ ආස්වාසය. ඕලාරිකව දැනින්නේ නැහැ ප්‍රාස්වාසය. ආස්වාස ප්‍රාස්වාසය හොද්දටම සංසිඳනවා. සංසිඳුණු ස්වභාවයක් මතයි දැන් මේ හිත පිහිටලා තියෙන්නේ. ආස්වාසයත් සංසිඳිලා ප්‍රාස්වාසයත් සංසිඳිලා හොඳටම. එතකොට මේ සංසිඳුණු ස්වභාවයකින් තමයි දැන් මේ පුද්ගලයා වාසය කරන්නේ. ඒ කියන්නේ මේ ඊටාම දැන් අර ගොරෝසුවට දැන් හරියට දුවපු මිනිහෙක් එකපාරම වේගෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවානේ. ඊට පස්සේ දුවලා ඇවිල්ලා මේ මිනිස්සයා ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නකොට වතුර ටිකක් එහෙම බීලා පාඩුවේ ඉන්නකොට අර හුස්ම රැල්ල හොඳට සංසිඳිලා යන්නේ. අන්න ඒ වගේ මේ බාඩි වෙච්ච වෙලාවේ තරම් බොහොම ගොරෝසුවට ආස්වාස ප්‍රාස්වාසي දැනෙන්නේ නැහැ ටික වෙලාවක් යනකොට. ටික වේලාවක් යනකොට
සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති. සම්පූර්ණයෙන්ම කාය සංකාර සංසිඳුවමින් සංසිඳිලා යනවා ආස්වාස ප්‍රාස්වාස. මේ ඔක්කොම මෙතන වැඩෙන්නේ කාය අනුපස්සනාව. හොද්දට කය පිළිබඳව තමයි මෙතන අවබෝධය පිහිටන්නේ. ඉතින් මේ විදිහට අර ආස්වාස ප්‍රාස්වාස කය සංසිඳීම නිසාම ඒ සංසිඳීමෙන් උපදිනවා පින්වත්නි හිත තුල ප්‍රීතිය. දැන් වේගෙන් හුස්ම ගන්නකොට හිත කලබලයිනේ. දැන් මෙතන හිතේ කිසිම කලබලයක් නැහැ, බොහොම සංසුන්. මේ සංසුන් භාවයේ නිසාම පින්වත්නි ඒ සංසුන් භාවයෙන් උපදිනවා යම් ප්‍රීතියක්. සංසුන් භාවයෙන් උපදිනවා ප්‍රීතියක්. එතකොට මෙන්න මෙතන මේ ප්‍රීතිය Tamanගේ හිතට දැනෙනකොට පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ප්‍රීතියම ප්‍රකට කරමින් ආස්වාසයේ පැත්තේම හිත පිහිටව ගන්නවා. ප්‍රීතිය හිතට දැනෙනවා. නමුත් පින්වත්නි අර ඊටාම සියුම් ආස්වාස ප්‍රාස්වාස රැල්ල මේ වෙලාවේ දැනින්නේ දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. මේ ප්‍රීතිය ඇති වෙන වෙලාවෙත් ආස්වාස ප්‍රාස්වාස රැල්ල අල්ලගන්න. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඒ ප්‍රීතිය ඇති වෙනකොට ඒ ප්‍රීතියට ගොඩාක් දෙනෙක් බැඳිලා යන ගතියක් තියෙන්නේ. ප්‍රීතියට හරියට බැඳිලා යනවා. මොකද මේ ප්‍රීතිය උපදුනේ සංස්කාරයන් නිසා නෙමෙයි. සාමාන්‍යයෙන් ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා නොඑක් ආකාරයේ සංස්කාර ධර්මයන් ගැලීම මත උපන් ප්‍රීතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. සංස්කාර නොගැලීම මත ඇතිවෙච්ච ප්‍රීතියක් මේ හිතේ තියෙන්නේ. එතකොට ඒ ප්‍රීතිය ඇති වෙනකොට ඒ ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරනවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. ඊළඟට පින්වත්නි මෙතනදීම ඒ පුද්ගලයාට දැන් අර ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳීමත් සංකාර ධර්මයන් ඇස කන නාසය දිවකය මනස හරහා නොඑක ආකාරයේ ගලන්නේ නැතිකමත් නිසාම එයාගේ හිත තුල මේ ආස්වාස ප්‍රාස්වාසයේ කරගෙන ඉන්න වෙලාවෙම සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. සුඛපට සංවේදී සැපයක් දැනෙන්න පටන් ගන්නවා. Tamanගේ කයට සැපයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට අර සුඛය සම්පූර්ණයෙන් ඉස්සල්ලා කියපු ප්‍රීතිය දැනුනේ කොහෙටද? හිතට. දැන් මෙතන සැපේ දැනෙන්නේ මොකද? කයට. කය පුරාම විහිදිලා ගිය සැපයක් ඇති වෙනවා. ඇත්තටම මේ තැනදීම පළවෙනි ධානයේට හිතපත් කරගෙනයි තියෙන්නේ. පළවෙනි ධානයේට හිතපත් කරගන්න පුළුවන් අදිෂ්ඨාන කරලා. ඔබට මතක ඇති අපි ඔබට දේශනා කළා ප්‍රීතියෙන් මෙච්චර කාලයක් ඉඳ ලැබේවා, සුඛයෙන් මෙච්චර කාලයක් ඉඳ ලැබේවා, ප්‍රීතියයි සුඛයයි දෙකම අත්දැකීමින් මෙච්චර කාලයක් ඉඳ ලැබේවා. ප්‍රීතියද සුඛයද මේ විතර්කයේද විචාරයේද ප්‍රීතියද සුඛයේද ඒකාග්‍රතාවයේද සයිද පළවෙනි ධානයෙන් විනාඩි 10ක් ඉඳ ලැබේවා කිය අර පළවෙනි ධානයේ අදිෂ්ඨාන කරගෙන ඉන්න විදිය ඕනනම් මෙතන ඉඳලා ඒක අත්දැක බලන්නත් පුළුවන්. මේ වගේ තැනක අර හොඳට ආස්වාස ප්‍රාස්වාස රැල්ල හොඳට ප්‍රීතිය ඇති වෙනකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ල තුලම හිත පිහිටවාගෙන අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ වගේ තැනක. මට විතර්කයෙන් ඉන්න ලැබේවා, විචාරයෙන් ඉන්න ලැබේවා, විතක්ක විචාර දෙකෙන්ම ඉන්න ලැබේවා, විතක්ක විචාර ප්‍රීතියනුත් ඉන්න ලැබේවා, සුඛයෙන් ඉන්න ලැබේවා, විතක්ක විචාර ප්‍රීතිය සුඛය හතරම ඉන්න ලැබේවා කිය අදිෂ්ඨාන කර පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන් ඕනනම්. පරීක්ෂාවට ලක් කරලා බලන්න පුළුවන්. එතකොට Tamanට තේරෙනවා මේ පළවෙනි ධානයේ මත හිත පිහිටියා කියලා. එතකොට මේ සම්පූර්ණයෙන්ම පින්වත්නි මෙතන Tamanට තේරෙනවා සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති. සුඛපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. චිත්ත සංකාර පටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. පින්වත්නි මෙතනදී සංඥා වේදනා චිත්ත සංස්කාර මේවට කියන්නේ චිත්ත සංකාර සංඥා වේදනා හොද්දට ඊටාම සිවුම්ම තමන්ගේ හිතට මේ ප්‍රීතිය සුඛය හොද්දටම දැනෙනවා මෙතන. හොද්දටම දැනෙනවා.
ඒවා දැනගනිමින් ආස්වාස කරනවා. දැනගනිමින් පාස්වාස කරනවා. පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. පින්වත්නි, චිත්ත සංකාර සංසිඳුවමින් දැන් සිත තුළ සංස්කාර සංසිඳුවමින් ආස්වාස කරනවා. මෙතන වැඩෙන්නේ වේදනානුපස්සනාව. ඇයි? ප්‍රීතිය ආйти වේදනාවට. සුඛය ආйти වේදනාවට. දැන් බලන්න ආනාපාන සතිය වඩන්නේ ඉස්සල්ලාම වැඩුණා කායානුපස්සනාව, දැන් වේදනානුපස්සනාව. දැන් වේදනානුපස්සනාව වැඩෙනකොට එළියේ තියෙන සද්ද බද්ද කිසිම දෙයක් දැන් මේ හිතට ඇහෙන්නේ නැහැ. කිසිම සංවේදනයක් එළිය පැත්තෙන් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඇසින්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කයින්ද මනසින්ද සංස්කාර ධර්මයන් දැන් ගලාගෙන එන්නේ නැහැ පින්වත්නි. ඒ ගලාගෙන එන්නේ නැති නිසාම එයාට පුළුවන් මෙතනදී තව දුරටත් හික්මෙන්ට ආනාපාන සතිය තුළම දැන් මෙතන හරීම සියුම්ම ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන්නේ. එතකොට දැනෙනකොට සමහර අය හිතනවා හුස්ම ගන්නෙ නැහැ කියලා. මෙතන හුස්ම ගන්නෙ නැත්තේ නෙමෙයි. මෙතන ආස්වාස ප්‍රාස්වාසයේ එච්චරට සියුම් වෙලා ඒ සියුම් වෙච්ච ආස්වාස ප්‍රාස්වාස කය දැන් මෙයාට ඊටාම සියුම්වයි දැනෙන්නේ. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. එතකොට දැන් මෙතන දැන් අර වේදනානුපස්සනාවත් වැඩිලා දැන් මෙතන චිත්තානුපස්සනාවටයි පටන් ගන්න. චිත්තානුපස්සනාවේ ආනාපාන සති නියෝජනයයි මේ පටන් ගන්න. ඒතර මේ විදියට ආස්වාස ප්‍රාස්වාස කර මේ ආනාපාන සතිය වැඩුවොත් තමයි යාට ප්‍රතිඵල ලැබෙන්නේ. හේතුව අර නිකන් හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන්. එතකොටත් හිත ඔය පොඩ්ඩක් එහෙම එකඟ වෙනවා. නමුත් එයාට නිවනට හිතපත් කරගන්න බෑ. ඊළඟට එයා උද්ගත වෙන චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සිත ප්‍රකට කරමින් ආස්වාස ප්‍රාස හොත්තටම තමන්ගේම හිත තමන්ගේ හිතින් දකින්න පුළුවන්. චිත්ත පටිසංවේ ආස්වාස ප්‍රාස්වාසය තුළ එච්චරට සංකාර ගලන්නේ නැතුව හිත තුළ ගැඹුරු සමාධියක් උපදින්නේ. ඒ ගැඹුරු සමාධිය උපදිනකොට පින්වත්නි තමන්ගේම හිතින් දකින්න පුළුවන්. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. තමන්ගේ හිතේ පවතින ප්‍රීතියද සුඛයද පස්සද්ධියද ඒකාග්‍රතාවයද මේක තමන්ටම පේනවා. දැන් තමන්ගේ හිත තමන්ගේම හිතින් දකිනවා. අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. සිත තුළ විශේෂ ප්‍රමුදිත භාවයක් උපදිනකොට ඒ ප්‍රමුදිත භාවයේ දැනගනිමින් ආස්වාස කරනවා. දැන් හිත පැත්තේ ගැඹුරු අවධානයකයි ඉන්නේ. හිතට ඇති වෙන්න කවර දැනීම් මාත්‍රයක් වුණත් දැන් මෙයාට හරියටම ප්‍රකටයි. හරිම ප්‍රකටයි. හිත පැත්තේ තමයි Tamanගේ ඒ කියන්නේ හිතේ ඇති වෙන ස්වභාවය පිළිබඳ පුදුමාකාර සංවේදීකමක් උපදිනවා මේ ආනාපාන සතිය තුළ. ඊළඟට පින්වත්නි සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සා. හිත හොත්තටම තැම්පත් වෙලා යනවා. කොච්චර තැම්පත් වෙනවද කියනවා නම් පින්වත්නි මේ තැම්පත් භාවය නිසාම Tamanගේ කය පුරා විහිදිලා ගියපු ප්‍රීතියක් උද්ගත වෙනවා. එච්චරට හිත තැම්පත් වෙනවා. එතකොට හිතට විවිධාකාර අකුසල් ධර්මයන් ඇති වෙනවා නම් ඒ ඇති වෙන අකුසල් ධර්මයේද දුරු කරමින් මේ වගේ මුදවා ගන්නවා කියන බලවත් වීරියෙන් තමයි ආස්වාස කරන්නේ. ඒකට අපි කියනවා විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා. දැන් මේ විදියට වඩාගෙන යනකොට බොහොම වැදගත්ම දේ තමයි පින්වත්නි ඔය කතා කරේ චිත්තානුපස්සනාවට අයිති කොටසනේ. මේකේ වැදගත්ම දේ තමයි ධම්මානුපස්සනාව. වැදගත්ම කොටාසේ තමයි ධම්මානුපස්සනාව. මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන ඒවා වැදගත් නැහැ කියලා නෙමෙයි කියන්නේ. අර නිවනට හිතපත් කරගන්නවා නම් ආනාපාන සති භාවනාව තුළින් වැදගත්ම කොටාසේ තමයි ධම්මානුපස්සනාව. මෙන්න මේ ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාත් එක්ක තමයි අර විදර්ශනා ඥාන වැඩෙන්න පටන් ගන්න. දැන් මෙයාට සූදානමක් තියෙනවා අවබෝධය කරා පිවිසෙන්න. දැන් ඒකයි ධම්මානුපස්සනාවේ වැදගත්කම. ධම්මානුපස්සනාවේදී තමයි විදර්ශනා කරන්නේ. අනිච්චානුපස්සී අස්සසි. දැන් මෙතන හොද්දටම ගැඹුරු සමාධියක් තියෙන්නේ. මේ සමාධිය තුළ ඒ පුද්ගලයා දැන් ආනාපාන සති වැඩි. දැන් මෙතන ඉඳලා Tamanගේම ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම දකින්න ඕනේ.
මේ කවර භාවනාවක් කළත් අපි තුල පවතින සත්ව පුද්ගල භාවය දුරු කරගන්න ඉලක්කයෙන් තමයි බුදුදහමේ භාවනාව පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට උවමනාව තියෙන්නේ හුස්ම දිහා බලාගෙන ඉන්න නෙමෙයි. අපිට උවමනාව තියෙන්නේ මේ කර්මස්ථානයේ පාවිච්චි කරලා හරියට කිමිදුම් කට්ටලයක් පාවිච්චි කරලා ගැඹුරු මුහුදට යනවා වගේ අපිට උවමනාව තියෙන්නේ මේ හුස්ම දිහා බලාගෙන ප්‍රීතිය ඇති වෙන විදිය, සුඛය ඇති වෙන විදිය, පස්සද්ධිය ඇති වෙන විදිය, හිතේ ඒකාග්‍රතාවය ඇති වෙන විදිය මෙන්න මේවා දකින්න නෙමෙයි අපිට උවමනාව. අපිට උවමනාව තියෙන්නේ මේ සත්වයේ පුද්ගලයේ කියන භාවයන් පදනම් කරගෙන ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන නවත්තලා දාන්නයි. අන්න ඒකට කොහොම හරි අනිත් පැත්තට මේ භාවනාව හරව ගන්න ඕන. අර ඒතන හැරෙන්නේ ආනාපාන සතියේ මේ ආනාපාන සතිය වැඩිගෙන යන ධම්මානුපස්සනාව තුල. ඒ නිසා මේ ධම්මානුපස්සනාව අතිශය වැදගත් කොටාසයක්. අතිශයින්ම වැදගත්. එතකොට මේ ආනාපාන සතිය වඩ아가න යද්දී ධම්මානුපස්සනාව තුල එයාට තේරෙනවා මේ හුස්ම රැල්ල තුලත් මේ නාම රූප ධර්මයන් ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒකයි විදර්ශනා කරනකොට තේරෙන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ තුලත් නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා විනා වෙන කවර දෙයක්වත් සිද්ධ වුණේ නැහැ. වෙන කවර දෙයක්වත් සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණු එකම දේ තමයි නාම රූප ධර්මයන් ටිකක උදය වැය. මොකද්ද දැන් නාම රූප ධර්ම? නාම රූප ධර්ම වෙන්වෙන් වශයෙන් ආස්වාස ප්‍රාස්වාසයේ තුල තෝර ගැනීමේ දක්ෂතාවයත් අපිට තියෙන්න ඕන. ආස්වාස ප්‍රාස්වාසයේ අයිති රූපයට ඒක දැනගන්න හිත අයිති නාමයට. දැන් ආනාපාන සතිය කියලා වෙලා තියෙන්නේ මොකද්ද? හුදු නාම රූප ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක්. ආනාපාන සතිය ආස්වාස ප්‍රාස්වාසයේ අයිති රූපයට ඒක දැනගන්න හිත අයිති නාමයට. අන්න බලන්න ආනාපාන සතිය කියන එක ඇස්සෙත් නාම රූප වෙන් කර ගැනීමේ කුසලතාවය තියෙන්න ඕන. ඒ කුසලතාවයත් එක්ක තමයි ධම්මානුපස්සනාවේ නියෝජනය සම්පූර්ණ වෙන්නේ. එතකොට නාම රූප ධර්මයන් ටිකක් ක්‍රියාත්මක වෙනවා නම් මෙතනත් උනේ ස්කන්ධයන් ටිකක් ක්‍රියාත්මක වීමක්මයි. එතකොට නාම රූප ධර්මයන් ටිකක් ආස්වාස ප්‍රාස්වාසයේ රූපයත් ඒක දැනගන්න හිත නාමයක් කියන නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වුණා කියන තැනදී සම්පූර්ණයෙන් විදර්ශනා ඥාන වැඩෙනවා. නාම රූප පරිච්ඡේදක ඥානෙ වැඩෙනවා. මොකද්ද නාම රූප පරිච්ඡේදක ඥානෙ කියන්නේ? නාම රූප පරිච්ඡේදක ඥානෙ කියලා කියන්නේ දැන් ඔන්න අවබෝධය කරා පැමිණෙන්න ලෑස්ති වෙච්ච ශ්‍රාවකයා. ආනාපාන සතිය තුල නාම රූප පරිච්ඡේදක ඥානෙ දැනගන්නවා. මොකද්ද? නාමයේ මෙයයි රූපයේ මෙයයි කියලා වෙන් කරලා හඳුන ගන්නවා. මේක වෙන් වෙන් වශයෙන් හඳුන ගන්නවා. එතකොට කොහොමද වෙන් වෙන් වශයෙන් හඳුනගත්තේ? නාමය කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ දැනගත්ත සිතටයි, රූපය කියන්නේ ආස්වාස ප්‍රාස්වාස රැල්ලටයි. මේ විදියට දැක ගන්නකොට එයා තුල ආනාපාන සතිය පදනම් කරගෙන පින්වත්නි නාම රූප පරිච්ඡේදක ඥානෙ උපදිනවා. ඊට පස්සේ එතනින් ඊටාම සිවුම්ම ඒ පුද්ගලයා දැනගන්න ඕන පින්වත්නි නාමය නාමයෙන්ද වෙන් කර ගන්න පුළුවන් වෙන්න ඕන. ওই නාම රූප පරිච්ඡේදක ඥානයේ තියෙන ඉදිරි පියවරක් ඒක. දැන් නාම රූප වශයෙන් හඳුනගත්තා. නාම රූප පරිච්ඡේදක ඥානය මේ ගැඹුරු සමාධි ආනාපාන සති සමාධීන ශ්‍රාවකයාගේ හිත තුල උපන්නා. ඊට පස්සේ පසුව නාමයෙන් නාමයක් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද නාමයෙන් නාමය හඳුන ගන්නවා කියන්නේ? ආනාපාන සතිය වඩාගෙන යනකොට ඔබට මතක ඇති වේදනානුපස්සනාවේදී පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලා ස්වභාවයක් උද්ගත වුණා. එතකොට මේ ප්‍රීතිය උද්ගත වෙනකොට ඒ ප්‍රීතිය කියන්නේ එකක්. දැන් මෙන්න මේක තමයි නාමයෙන් වෙන් කර ගන්නවා කියලා කියන්නේ. නාමයෙන් වෙන් කරගන්නේ මෙන්න මේ විදියටයි. පින්වත්නි ප්‍රීතිය කියන්නේ සුඛය කියන්නේ සුඛපටි සංවේදී අස්සසි සාමීති සික්කති සුඛපටි සංවේදී පස්සසි සාමීති සික්කති කියලා වේදනානුපස්සනාවේ ප්‍රභේද හතරක් අපි පෙන්නුවා. එතකොට ඒ වේදනාව තුල අපි හිතමු දැන් සුඛය ඇති වුණා කියලා. සුඛය කියන්නේ සුඛ වේදනාවක් හිත තුල උද්ගත වුණා. හැබැයි ඒ සුඛ වේදනාව අර සංස්කාර ගැලීම් මත උද්ගත වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා මේක බොහොම නිරාමිස සුඛයක්.
නිරාමිස සුඛ වේදනාවක් තමයි උපන්නේ. මොකද අර ඇහෙන් රූපයක් දැක්කහම උපන්නා වගේ ස්වභාවයක් ඕලාරික මට්ටමක් මේ ආනාපාන සති භාවනාව තුළ ඉපදුණු සුඛය තුළ එහෙම එකක් නැහැ. දැන් මෙතන දැනගන්නවා සුඛ වේදනාව කියන්නේ එකක්, වේදනාව ගැන හිතන එක තව එකක්. අන්න නාමයෙන් වෙන් කර ගන්නවා. සුඛ වේදනාව කියන එක එකක්, සුඛ වේදනාව ගැන හිතන එක තව එකක්. ඇයි දැන් සුඛ වේදනාව ගැන හිතනවනේ සුඛ පටිසංවේදී අස්ස සිසම සුඛය දැනගනිමි සුඛ වේදනාව කියන්නේ එකක්, ඒ වේදනාව දැනගන්න හිත කියන්නේ තව එකක්. මෙතන ඉඳලා නාම රූප පරිච්ඡේදක ඥානෙ එහෙමනම් ඉදිරි පියවරකට යනවා. මේවා ඔබට කොච්චර තේරෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක තේරුම් ගන්න ඕන තත්ත්වයක්. නාමය කියන්නේ එකක්, ඊට පස්සේ නාමයේ වෙන් කර ගැනීමේ කුසලතාවයත් ඒ ශ්‍රාවකයා තුල තියෙන්න ඕන. වේදනාව කියන්නේ එකක්, වේදනාව දැනගන්න හිත කියන එක තව නාම ධර්මයක්. වේදනාව කියන්නේත් නාම ධර්මයක්. සුඛ පටිසංවේදී කියන්නේ නාම ධර්මයක්. පීති පටිසංවේදී කියන්නේ ප්‍රීතිය කියන්නේ නාම ධර්මයක්. එතකොට ප්‍රීතිය කියන්නේ එකක්, ඒ ප්‍රීතිය කියන එක හිතේ උපදින නාම ධර්මයක්. ඒ ප්‍රීතිය උපන් බව දැනගන්න එක තවත් නාම ධර්මයක්. අන්න වේදනාව වෙන් කරගන්න එක නාමයේ වෙන් කරගෙන නාම ධර්මයන් ඔස්සේ ඇති වෙන තව දුරටත් නාම ධර්ම ඇතිවීම පිළිබඳවත් හදා ගන්නවා ඥානයක්. ඔන්න ඕකට කියනවා මොකද්ද? නාම රූප පරිච්ඡේදක ඥානය. ඕක තමයි නිවන කරා පැමිණෙන ශ්‍රාවකයා පළවෙනියෙන් උපදව ගන්න ඕන. මේ ආනාපාන සති භාවනාව තුලත් ඕක උපදව ගන්න පුළුවන්. මොකද මෙතන යා ධම්මානුපස්සනාවෙන් දැනගන්නේ මෙතන කවර ආනාපාන සතිය මම වඩනවා, මගේ හිත තුල ප්‍රීතිය ඇති වෙනවා, මගේ හිත තුල සුඛය ඇති වෙනවා කියලා මම කතා කළාට මෙතනත් උනේ කවර දෙයක්වත් නෙමෙයි, නාම රූප ධර්ම ටිකක්. රූපය ආස්වාස ප්‍රාස්වාසය ඒක දැනගන්න හිත නාමය. ඉතින් මේ විදිහට නාම රූප ධර්ම ටිකක් ඇති වුණා විනා වැඩිච්ච ආනාපාන සතියක් නැහැ කියලා දැනගෙන දැන් මේ සූදානම් වෙන්නේ මොකද්ද? ගැඹුරු උද්වේගකාරී විමුක්තිය කරා පියමන් කරන්නයි උත්සාහ කරන්නේ. මේ විදියට උපදිනකොට පින්වත්නි එයා තුල පච්චේ පරිග්ගහ ඥානෙකුත් උපදිනවා. මොකද්ද පච්චේ පරිග්ගහ ඥානෙ කියන්නේ? පච්චේ පරිග්ගහ ඥානෙ කියලා කියන්නේ නාම රූපේ ඇතිවීමේ හේතුව දකින නුවණ. මේ නාම රූප ධර්මයන් ඇතිවීමේ හේතුව දකින නුවණ. ඒතකොට ඒකත් ඒ පුද්ගලයාට තියෙන්න ඕන. එතකොට මේ නාම රූප ධර්මයන් ඇති වුණේ කවර දෙයක් නිසාද කියලා දැනගන්න. එතකොට මේ රූපය ආස්වාස ප්‍රාස්වාසය සහ ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන රූපය ඇති වුණේ ආහාරය නිසා, ඍතුවනි. දැන් බලන්න දැන් ආනාපාන සතිය වඩාගෙන ගිහින් දැන් මේ පුද්ගලයා නාම රූප ධර්මයන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක ඉන්නේ. එතකොටයි මේ තුල සත්ව පුද්ගල භාවයේ බිඳිලා ගිහින් අවබෝධය කරා ශ්‍රාවකයාට හිත නම්ම ගන්න, හිත හසුරුව ගන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි මේ විදියට ඉදිරියට වඩාගෙන යන ශ්‍රාවකයෙකුට ඒ ශ්‍රාවකයාගේ චිත්තසංතානය තුලදී එයා තුල පච්චේ පරිග්ගහ ඥානෙ උපදිනකොට එයාගේ නුවණ තුල පින්වත්නි රූප නාමය ඇතිවීමේ හේතුවක් දැනගන්නවා, රූපය ඇතිවීමේ හේතුවක් දැනගන්නවා. දැන් රූපය කියන එක ඇති වෙන්නේ කවරක් නිසාද? මේ සියලුම රූප ඇති වෙන්නේ කර්මය නිසා, ආහාරය නිසා, ඍතුව නිසා, චිත්තය නිසා. එතකොට මේ රූපය ඇති වෙන්නේ අන්න ඒ බඳු තත්ත්වයක් නිසා. එතකොට එයා දැනගන්නවා මෙතනදී ඇතිවෙච්ච නාම රූප වශයෙන් බෙදාගත්ත කාරණේට සාපේක්ෂවයි ඒක තේරුම් ගන්න. මෙතන නාම රූප කියලා කතා කරේ කුමක්ද? මම ඒකම නැවත කියන්නේ තව දුරටත් තේරුම් ගන්න. නාමයේ කිව්වේ දැනගන්න හිත, රූපේ කිව්වේ ආස්වාස ප්‍රාස්වාස කය. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ රූපය. ඒක දැනගන්න හිත නාමය. එතකොට මේ නාම රූප ධර්මයන් උද්ගත වුණේ කවරක් නිසාද? විඥානේ නිසා. විඥාන පච්චයා නාම රූපං කියලා නෙමෙයි ධර්මයේ කියන්නේ. විඥානේ නිසා. මේ කෙරෙහි විඥානනයක් විශේෂ අවධානයක් තිබුණ නිසා තමයි, විඥානේ නිසා තමයි මෙතන නාම රූප ධර්මයන් ටිකක් උද්ගත වුණේ. එතකොට මෙතන නාම රූප ධර්මයන් උද්ගත වුණේ
විඥාන ප්‍රත්‍යයෙන් කියලා දැනගන්නවා. එතකොට එයා තුල සම්පූර්ණයෙන් පච්චේ පරිග්ඝා ඥානයක් උපදිනවා. ඒ පච්චේ පරිග්ඝා ඥානයත් එක්කම පින්වත්නි යා හොද්දට මේක තවදුරටත් සම්මර්ෂණය කරනවා. ඒ සම්මර්ෂණය කරගෙන යනකොට අර ආනාපාන සතියෙම ධම්මානුපස්සනාවේදී කියනවා අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල සහිතව සියලු නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. අනිත්‍ය අනුව දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. ඒකයි මෙතන වැඩෙන්නේ ධම්මානුපස්සනාව පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන ධම්මානුපස්සනාවට අයිති අංග ටික තමයි ආනාපාන සති වඩන අන්තිම අවසාන අංග ටිකයේදී ශ්‍රාවකයාට ප්‍රකට වෙන්නේ, ප්‍රගුණ වෙන්නේ. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. අනිත්‍ය දැනගනිමින් ආස්වාස කරනවා. අනිත්‍ය දැනගනිමින් ප්‍රාස්වාස කරනවා. මේ ඇති වෙච්ච නාම රූප ධර්ම ටිකත් හටගෙන නිරුද්ධ වෙවි යනවා. මගේ වසඟේ තියන්න බෑ කියලා තමන්ගේම සමස්ත නාම රූප ධර්මයන්. ඒ කියන්නේ තමන් රූපයයි මේ සතර මහා ධාතුවෙන් හටගත්ත රූපය දැන් බලන්න තමාව විදර්ශනා කරනවා. දැන් සක්කාය දිට්ඨියනි දුරු කරගන්න ඕන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තවදුරටත් කිව්වොත් නාම රූප ධර්මයන් වල මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මීය වශයෙන් පවතින දෘෂ්ටිය නේද දැන් බිඳ ගන්න ඕන. ඒක බිඳ ගන්න තැනකට කොහොම හරි ආනාපාන සති හරව ගන්න ඕනේ. දැන් මේක මුලින්ම අර දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති එතන ඉඳලා මේක පටන් ගන්න නැහැ. ගොඩාක් දෙනෙක් එතන ඉඳලා කරන්න ගිහින් ඒගොල්ලෝ මේක පටලව ගන්නවා. එහෙම එකක් නෑ. මෙතන දැන් මේ ටිකක් ගැඹුරින් හොත්තට හිත එකඟ වෙලා නොයෙක් සංකාර ධර්මයන් හිත පැත්තට ගලාගෙන නොයන මට්ටමේ ආනාපාන සති සමාධියක් උපන් වෙලාවේ තමයි අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. මේ හුදු ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයම දකිනවා. අනිත්‍ය වෙලා යනවා. ක්ෂණයක් ගානේ නාම රූප ධර්මයන් අනිත්‍ය වෙලා යනවා. ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකොට ආස්වාස රැල්ල නිරුද්ධයි. නිරුද්ධ වෙලා යනවා. හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන කියලා හොඳට ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳ සම්මර්ෂණය කරනවා. එතකොට තේරෙනවා මේ ලෝකේ හේතුන් නිසා හටගත් සියල්ලම අනිත්‍ය වෙලා යන බව තේරෙනවා. හැබැයි මේ විදියට බලන්නේ සවිඥානික කය දිහා විතරයි. ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල කාර් එක ඕවා දිහා බලන්න එපා. මේ ආනාපාන සති සමාධිය දියුණු කරන ගිහින් ධම්මානුපස්සනාව වඩද්දී අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. අනිත්‍ය දකිමින් ආස්වාස කරනවා. අනිත්‍ය දකිමින් ප්‍රාස්වාස කරනවා. කුමක අනිත්‍යද? නාම රූප ධර්මයන්ගේ අනිත්‍යක. කවරක අනිත්‍යද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ අනිත්‍ය. ඒ අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනකොට විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. නොඇලිය යුතු ස්වභාවය දකිමින් මේවා කවර තැනකවත් ඇලිය යුතු දේවල් නෙමෙයි මේ ස්කන්ධ ධර්මයන්. කවර තැනකවත් ඇලිය යුතු දෙයක් නෙමෙයි මේ පංචස්කන්ධ ධර්මයන් කියලා නොඇලිමින් ආස්වාස කරනවා. නොඇලිමින් ප්‍රාස්වාස කරනවා. නොඇල්මම ප්‍රකට කරගනිමින් තමයි දැන් මෙතන ආස්වාස ප්‍රාස්වාස කරන්නේ. නොඇලෙමින්. විරාගානුපස්සී නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. නිරෝධානුපස්සී කියන්නේ මොකද්ද පින්වත්නි? නිරෝධානුපස්සී කියලා කියන්නේ පින්වත්නි ඇල්ම නිරුද්ධ කරමින් මේ සියල්ලම හටගෙන නිරුද්ධ වෙලා යනවා. නිවි යනවා. ඇත්තටම මේ කියන්නේ තරා කියන නවමහා විදර්ශනාවෙම එක පැත්තක්. ඕනනම් ආනාපාන සතිය තුල නවමහා විදර්ශනා වැඩෙන විදිහ වෙනම කතා කරගන්න පුළුවන්. ඇත්තටම මෙතන මේ අපි කියන නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති කියන තැන පින්වත්නි එයා තුල මේ බංග ඥානය අර බිඳීමයි මෙයා දකින්නේ. බිඳි යන ආකාරයයි මෙයා දකින්නේ. ඇතිවෙන වේගයට වඩා හටගත්ත මේ සියලුම සංස්කාර ධර්මයන් එතනම නිරුද්ධ වෙලා යනවා. ප්‍රීතිය ජනිත වෙනවා එතනම නිරුද්ධ වෙලා යනවා.
මේ ඒ කියන්නේ දැන් මේ කවර ප්‍රීතිය මේ භාවනා කරන වෙලාවේ අර මුලින් ආනාපාන සතිය තුල උපන්නානි පීති පටිසංවේදී සුඛ පටිසංවේදී අස්සසි සමිති සික්කති කියලා කතා කරේ. ඒ ප්‍රීතියත් සුඛයක් බිඳිලා යනවා භාවනාවෙන් නැගිටලා ඉවරුණ ගමන් ඒ ඇතිවෙච්ච ප්‍රීතිය කොහෙද තියෙන්නේ? එතනම නිරුද්ධ වෙලා යනවා නිවි යනවා. මෙතන ඇත්තටම අර බංග ඥානීය තමයි ප්‍රකට වෙන්නේ. නිවි යනවා නිරන්තරයෙන්ම නිරුද්ධ වෙවි යනවා කියලා නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති කියලා නිරුද්ධ වෙවි යන ආකාරයේ දකිමින් ආස්වාස කරනවා නිරුද්ධ වෙවි යන ආකාරයේ දකිමින් ප්‍රාස්වාස කරනවා සියල්ලම හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතකොට මුළු විශ්ව ධාතුව තුල පවතින සියල්ලම නිරුද්ධ වෙනවා කියන එක Tamanට ප්‍රකට වෙනවා. කොහොමද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යනවා. එක දෙයක්වත් දශම මාත්‍රයක්වත් අංශු මාත්‍රයක්වත් ලෝකේ අල්ලගන්න නැහැ. යංකින්චි සමුදය ධම්මං සමුදය මත සබ්බන්තං නිරෝධ ධම්ම සියල්ලම නිරුද්ධ වී යනවා. දැන් බලන්න ආනාපාන සති වඩාගෙන ආවේ දැන් කොහෙද ඉන්නේ මේ පුද්ගලයා? දැන් ඉන්නේ තමා පිළිබඳ ගැඹුරු විදර්ශනා කරන ශ්‍රාවක භාවයක් තුලයි. ඔතනින් පස්සේ පින්වත්නි දැන් ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගාගත්ත ගොඩක් දේවල් තියෙන ශ්‍රාවකෙක්. සංස්කාරයන් නොගැලීම මත මෙයා ප්‍රීතියක් උද්ගත කරගත්තා. සුඛයක් ඇති වුණා. පස්සද්ධියක් ඇති වුණා. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සිත ප්‍රමුදිත කරවමින් ආස්වාස කරා. විශේෂයෙන් ප්‍රමුදිත කරමින් ආස්වාස කර අභිප්පමෝදයන් චිත්තං සමාදහං චිත්තං හොද්දටම සිත තැම්පත් කරගනිමින් ආස්වාස කරා. ඒ තැම්පත් වීම දැනගනිමින් ප්‍රාස්වාස කළා. ඒ අන්තිමටම විමෝචයන් චිත්තං සිත තුලට ඇතිවෙන සංකාරවල හැඩතලයේ Tamanගෙම හිත දකිමින් ආස්වාස කළා. එහෙම දැක්කේ ඇස කන නාසය දිවකය හරහා සංකාර ගලන්නේ නැති තැනකට හිත හදාගත්ත නිසා. හිත ඒකඟතාවයත් එක්කයි. දැන් ඔතනින් පස්සේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලත් නාම රූප වශයෙන් බෙදලා බැලුවා. බෙදලා බලලා නාම රූප පරිච්ඡේදක ඥානයක් ආස්වාස ප්‍රාස්වාස රැල්ල තුලම උපදව ගත්තා. ඊට පස්සේ පින්වත්නි මේවා ඇති නාම රූප ධර්මයන් ඇතිවීමේ හේතුවක් දැක්කා. එතකොට පච්චේ පරිග්ඝා ඥානයකුත් උපදව ගත්තා. ඊට පස්සේ සම්මර්ෂණය කරනකොට සම්මර්ෂණ ඥානයකුත් උපදව ගත්තා. එතනින් පස්සේනේ නව මහා විදර්ශනාව තියෙන්නේ. නව මහා විදර්ශනාවෙම එක්තරා විග්‍රහයක් තමයි ධම්මානුපස්සනාව කියන ආනාපාන සති කොටසෙන් අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඉතින් මේ අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා කියලා කිව්වේ පින්වත්නි මේ උදයබ්බ ඥානය නව මහා විදර්ශනාවේ පළවෙනි එක උදේ වැය දකින්න හොඳටම. ඉතින් උදේ වැය දකින්නකොට අනිත්‍ය වෙලා යන විදිහයි ප්‍රකට වෙන්නේ. විරාගානුපස්සී නොයැලෙමින් ආස්වාස ප්‍රාස්වාස කළා. නිරෝධානුපස්සී නිවි යන ආකාරයේ දකිමින් ආස්වාස කරා. හට ගන්නවට වඩා වැඩි වේගයකින් නිවිල යනවා මේ සියලුම හටගත්ත හේතුන් නිසා හටගත්ත සියලු දේවල් එතනම නිරුද්ධ වී යනවා. රූපයත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොතේම චිත්තජ රූප පහළ වෙනවා නිවිල යනවා. වේදනාවත් එතනම පහළ වෙලා නිවිල යනවා. හඳුන ගන්න සංඥා ස්කන්ධයත් එතනම පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොතේ සිතුවිලි ගලාගෙන එන එකත් එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ මොහොතේම ඇති වෙන විඥානයත් එතනම නිරුද්ධ වෙලා යනවා කියලා මේක හොඳටම දකිනවා. එතනින් පස්සේ පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී මුළු මනින්ම අතහැර දමමින් ආස්වාස කරනවා. නාම රූප ධර්මයන් අංශු මාත්‍රයක්වත් අල්ල ගැනීම සුදුසු නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ අල්ප මාත්‍රයකින්වත් අල්ලගන්න එක සුදුසු නෑ. සියල්ලම අතහැරලා දැමිය යුතුයි. සියල්ලම අතහැරලා දැමිය යුතුයි කියලා අතහරිමින් මේ වෙනකොට ඇතිවෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා නම් ඒ සියල්ලමද අතහරිමින්. මොකද මොනවද ආධ්‍යාත්මික ප්‍රවේශේ? ඇයි අර ප්‍රීතිය එහෙම උද්ගත වුණානේ ආනාපාන සතිය සුඛය ඔක්කොම අතහැරලා දානවා. පළවෙනි ධ්‍යානෙ ඒකත් අතහැරලා දානවා. දෙවෙනි ධ්‍යානෙ ඔක්කොම අතහැරලා දානවා. කුසලය ඒකත් අත්හරිනවා. පින ඒකත් අත්හරිනවා. ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඒකත් අත්හැරලා දානවා. ජීවිත තෘෂ්ණාව ඒකත් අත්හැරලා දානවා. අවසානයේ නිවනත් අත්හැරලා දානවා. නිබ්බානං ආබිනන්දති නිවනත් අත්හැරලා දානවා. අභිනන්දනේ නොවන තැනක එයාගේ හිත
මෙතන පටිනිස්සග්ගානුපස්සී අස්ස සිසාමිති සික්කති කිව්වේ ඒකයි. නිවන අතහැරලා දැම්මට පස්සේ යාගේ හිත නිවනටපත් වෙනවා. ඒවම් භාවිතෝ කෝ භික්කවේ ආනාපාන සතිය එවම් බහුලීකතෝ මහත්ඵලෝ හෝති මහානිසංස. මහණෙනි යම් කෙනෙක් මේ විදියට ආනාපාන සතිය වැඩුවොත් ඒක මහත්ඵලයි. එහෙමයි දේශනාව නිමා වෙන්නේ. ඒ නිසා අද දේශනාවට මාතෘකාව විදියට ආනාපාන සති භාවනාවේ නිවන් මඟට පිවිසෙන්නේ කොහොමද කියන එකයි අහලා තිබුණේ. අපි ඒකට අනුවයි දේශනාව සිද්ධ කළේ. ආනාපාන සතිය ගැන අපි දේශනා ගණනාවක් කරලා තිනවා. මේ දේශනාවත් ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස හේතු වේවා. තවදුරටත් ආනාපාන සති මේ නව මහා විදර්ශනා වැඩෙන විදියට පැහැදිලි කළ යුතුයි. ඉදිරියේ අපි ඒක ගැන දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය පිණිස මේ කුසල් උපකාර